එතකොට රූප ආරම්මන මේ කතා කරන්නේ. ශරීරය ගැන නෙමෙයි. 11 ආකාරයකට. ඒවා නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඔබට උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් දකින්න ඒ තමයි ධර්මය. මොකද්ද මේ මගේ නොවන මම නොවන මගේ ආත්ම කියන්නේ? මේක කියා ඉන්නද කියන්නේ? නෑ. මගේ මම මගේ ආත්ම කියන එකට තමයි නিত্য සුඛ ආත්ම කියන්නේ. මගේ නොවන මම නොවන මගේ ආත්ම කියන එකට තමයි අනිත්‍ය දුක්ඛානාත්ම කියන්නේ. දැන් ඔබ කුඩා කාලේ ඉඳලා ඔබේ ජීවිතය පිළිබඳ විශ්ලේෂණයක දෙන්න. ඔබට කවුරු හරි බැන්නා. ඔබට හවල් පාඩුවක් කළා. ඔබට ලාභයක් වුණා. මේ හැම එකේදීම ඔබ ළඟ තියෙනවා නේද? ලාභේ නම් ඇලීම, අලාභේ නම් ගැටීම. ප්‍රශංසාවේ නම් ඇලීම, නින්දාවේ නම් ගැටීම. ඒකට කියන්නේ අල්ලා ගැනීම. අන්නේ අල්ලා ගැනීමට තමයි මම කොට ගැනීම කියලා කියන්නේ. ඒකට කියනවා ඇලෙනවා නැත්නම් ගැටෙනවා කියලා. එතකොට අපිට ළමා කාලේ ඉඳලා මේ ඇලීම ගැටීම කියන පුරුද්දෙන් මේ ලෝකෙත් එක්කලා අපි බැඳුණා. මායයට බැඳෙනවා කියන්නේ ඒක තමයි. ඒ ඇලීමේදී ඇලීම මම වෙනවා, ගැටීමේදී ගැටීම මම වෙනවා. එතකොට ඒක මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. අන්න පෘථග්ජන පුද්ගලයාගේ ජීවන දර්ශනය මගේ මම මගේ ආත්ම. ලක්ෂපතියෙක් වුණත්, කෝටිපතියෙක් වුණත්, උගතෙක් වුණත්, බුද්ධිමතෙක් වුණත් මගේ මම මගේ ආත්ම දෘෂ්ටිය උට දුක් ගෙනත් දෙනවා. ඒකනේ කාටවත් ගැලවෙන්න බැරි. බහුතර සමාජයක පෘථග්ජන සමාජයක ජීවන දර්ශනය ඒතං මම ඊතො හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම, ඒ මගේ ආත්ම නැත්නම් නিত্য සුඛාත්ම. නিত্য සුඛාත්ම වශයෙන් ගන්න ඕනෑම සිද්ධියකදී පවේදී නම් පව් රැස් වෙනවා, පිනේදී නම් පින් රැස් වෙනවා, ධානයේ නම් ධාන රැස් වෙනවා. එතකොට භවගාමී. එතකොට කර්ම රැස් වුණොත් විපාක. එතකොට කර්ම මාර්ගය. අන්න කර්ම මාර්ගයේ පව් දුක් ගෙනත් දෙන බැවින් කරන්න එපායි කියලා ධර්ම මාර්ගයේ නැති නිසා පින් රැස් කරන්න කියලා උගන්වනවා. එතකොට කර්ම මාර්ගය හොඳ එක. හැබැයි කර්ම මාර්ගයේ හොඳ එකට විපාක හම්බ වෙනවා. ඇරුණාම ධර්ම මාර්ගයේ විපාක හම්බ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ බෞද්ධ සමාජයේ කර්ම මාර්ගයට හිර වෙලා. ඔවුන්ලගේ ධර්ම මාර්ගය නැහැ. ඒ හින්දා පෘථග්ජන කියනවා. මේ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා සියලු දෙනා ඉන්නේ කර්ම මාර්ගයේ. ඒවා සිල් රකින්නවා කියමුකෝ අපි. 5ට වඩා 8 හොඳයි, 8ට වඩා 10 හොඳයි, 10ට වඩා උපසම්පදා සීලය හොඳයි, විපාකත් හොඳයි. නමුත් ඔවුන් කර්මවාදී ඉන්නේ, කර්ම රැස් කරන්නන්නේ. ඔවුන් ළඟ කර්මක්ෂය වෙන කර්මය නැහැනේ. මෙන්න මෙතනයි අපි හිරලා ඉන්නේ ඕගොල්ලෝ. දැන් බුදුන් වහන්සේ මේ ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් කර්ම රැස් වෙන බව දැක්කා. කර්ම රැස් වුණොත් විපාක විඳින්න වෙන බව දැක්කා. ප්‍රතිසන්දි ලැබෙන බව දැක්කා. දැන් කර්ම ෂේ වෙන්නේ මොනවා කළොත්ද? කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා. ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මොහක්ඛය නිබ්බාණං. ෂේ වෙනවා කියන්නේ මොකද්ද? දැන් ඔය වාණිජාංක ගණිතයේදී ෂේ කියලා වචනයක් පාවිච්චි කරන්නේ. පතල් කර්මාන්තයේදී පෙනහළු වල කොටස් අයින් වෙනකොට ෂේ රෝගය කියලා කතා කරන්නේ. ෂේ වෙන්න වෙනවා. ෂේ වෙන්න ශේෂ ඉතුරු නොවි අවසන් වෙන්න වෙනවා. මේක මම ගැඹුරු දැනකින් කියලා දෙන්නම්. හැබැයි අන්තිම ගැඹුරුයි. ඒක කියලා දෙන්නේ ධර්ම දේශනා 60ක් 70ක් විතර ගියාපු. අපි මෙහෙම කතා කරමු. ලෝකංච භික්ඛවේ සමුදයංච ලෝක අත්තගමංච දේතිස්සාමි. මහණෙනි මම මේ ලෝකේ හට ගන්න හැටි ලෝකේ ඉක්මවා යන හැටි දේශනා කරන්නයි යන්නේ අහන්න. දැන් මේ ලෝකය කියන්නේ WORLD world නෙමෙයි. පෘථිවිය නෙමෙයි මේ ලෝකය කියලා කතා කරන්නේ. දුකට. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා රූප වේදනා සංඥා සංකාර පහක් හට ගන්නවා කියන්නේ. ඒකට තමයි ලෝකය. ඒකේ දුක හට ගන්න හැටි, ඒකෙන් මිදෙන හැටි තමයි මේ පෙන්වලා තියෙන්නේ ගැඹුරු තැනකින්. ඔන්න මම මේ පෙන්වන්න හදන්නේ මායයට බැඳෙන හැටි නැත්තම් මේ කර්ම රැස් වෙන හැටි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. ඇසට රූපයක් හමු වුණාම ඒක හඳුනා ගන්න සිත පහළ වෙනවා. ඒකට කියනවා චක්ඛු විඥානය. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. තින්නම් සංගති පස්සෝ. පළවෙනි එක ස්පර්ශයිසිකය. අරමුණ ස්පර්ශ වෙන එක. පස්සපච්චය වේදනා.
ස්පර්ශේ ප්‍රත්‍ය වෙනවා සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාවට. අර වේදනා ස්කන්ධය කියන්නේ ඒක තමයි මෙතන. අර පස්ස කියන එක රූප වේදනාව. මේ වේදනාවට අපි ඇලෙනව නැත්තම් ගැටෙනව මුලා වෙනවා. වේදනා පච්චා තණ්හා. වේදනාව නෙමෙයි මම, තණ්හාවයි මම බවට පත්වන්නේ. අන්න ඇලෙනවා කියන එක. වේදනා පච්චා තණ්හා. එතකොට ඇහෙදී රූප තණ්හා, කනේදී ශබ්ද තණ්හා, නාසයේදී ගන්ධ තණ්හා ඕන එකක් වේදනා පච්චා තණ්හා. තණ්හා පච්චා උපාදාන. තණ්හා වුණොත් මිදෙන්න බැරිව ඇලෙනවා ඒකට. උපාදාන පච්චා භව කියන එකට තමයි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානය කුසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඕන එකක් භව. කර්ම භව, උත්පත්ති භව. ස්කන්ධ පංචකේ ඉක්මවා ගිහින් යලි හට ගන්න හේතුවක් ශේෂ වෙන එකට කියන උපාදාන පච්චා භව. මෙන්න දුකේ හට ගැනීම. දැන් පවත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. පව් සිද්ධ වුණා. පිනත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ධානයත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. අවිද්‍යා පත්‍ය සංඛාරා. මෙන්න මේ භව වෙනවා කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධ පහ තෑරුණාට යලිත් එවදු දෙයක් හටගන්න හේතුවක් ඉතුරු වෙනවා. මේකට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනවා. අල්ලා ගැනීමෙන් මෙන්න මේක ඉතුරු වෙන එකට මොකද්ද පෙන්වන්නේ? දුක හට ගැනීම. මායයට බැඳීම මේ පෙන්වන්නේ. එතකොට එහෙනම් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු ගැනීමේදී වේදනාව ඉක්මවා ගොස් වේදනාව මගේ මගේ ආත්මකට ගැනීමවත් අල්ලා ගැනීමෙන් ඕනෑම එකක් හේතු ඉතුරු වෙනවා. එතකොට ඒක අනුසෝතගාමී. ඒක අනුලෝම පටිච්චසමුපාදය. ඒක දුක හට ගන්න පැත්ත. මෙන්න මේක තමයි අපි කරමින් ඉන්නේ. දැන් පටිසෝතගාමී වෙන්න ඕන කියන්නේ මේක අනිත් පැත්තට යන්න ඕන. ඒකට කියනවා ලෝකංච අත්තගමං දේසිස්සාමි. ලෝකෙන් මිදෙන හැටි. ආයත් කියනවා තින්නම් සංගති පස්සෝ අර ටිකමයි. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං. ඇහ පැත්තකින් තියලා කනින් ගන්නකො අපි එතකොට. කනට ශබ්දය හමු වුණාම ශබ්දය හඳුනන සිත පහළ වෙනවා සෝත විඥානය. ඒ තුන එකතු වීම ස්පර්ශයයි. දැන් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. ස්පර්ශයේ වේදනාව සැප දුක් වේපසවස් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනකොට ඒකට ඇලෙනකොට තණ්හා නැත්තම් මම වෙනවා. තස්සා ඒව තණ්හාය. අන්නේ තණ්හාව අශේෂ ශේෂ කරන්නේ නැතුව, විරාග රාග කරන්නේ නැතුව නිරෝධ කරන්න පුළුවන් නම් ඒ කනේදී නම් ශබ්ද තණ්හාව, ඇසේදී නම් රූප තණ්හාව. තණ්හා නිරෝධයෙන් තණ්හාව මමකට නොගැනීමෙන් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැත්නම් භව වෙන්නේ නැහැ. භව නැත්නම් ජාති නැහැ. දැන් ස්කන්ධ පංචකෙන් පංචකයට උපාදාන භව නැති කරන්න ඕන නේද? තණ්හා උපාදාන භව තුන නැති කරන්න ඕන නේද? තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියන්නේ මේ සිද්ධියට නේද? ස්කන්ධ පංචකෙන් පංචකයට මගේ මම මගේ ආත්මකට ගන්නවා නම් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ස්කන්ධ පංචකෙන් පංචකයට මගේ කොට ගන්න නැත්නම් තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. දැන් මේ ළමා කාලේ ඉඳලා මේ එනේ හැම එකක්ම මේක මගේ, මේක මම, මේක ආත්ම කියලා කවුරුත් ගත්තේ නැහැ. මතක තියාගන්න. එහෙම වචනෙන් කියවා නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන. අරමුණ අල්ල ගන්නවට කියන නමක් තමයි මගේ මම මගේ ආත්ම. ඒවත් නිත්‍ය සුඛා. අල්ලා ගැනීමෙන් මායයට බැඳී. මෙන්න මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ අල්ලා ගැනීමටයි පාපය කියන්නේ. ආරි සත්‍ය පාපය කියන්නේ ඒකටයි. අල්ලා ගැනීමෙන් තැවුල. අල්ලා නොගැනීමෙන් නොතැවුල. කුසලයේ කියන්නේ අල්ලා නොගැනීමට. දැන් එහෙමනම් අපිට බුදුහාමුදුරුවෝ අමඤ්ඤමානෝ කියලා කතා කරනවා. ඒ කියන්නේ මම කොට ගන්න එපා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි කියලා මතුරු ඉන්න නෙමෙයි මේ පෙන්වන්නේ. අරමුණ අල්ලාගත්තොත් මායයට බැඳෙනවා. අල්ලාගත්තේ නැත්නම් අරමුණ නැසෙනවා. ඒ නැසෙන්නේ හේතු ඉතුරු නොකර. ඒ ඉතුරු නොකර නැසෙන එකට කියනවා කර්මක්ෂය වෙනවා කියලා. එතකොට ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මයේදී කර්මක්ෂය වේ. එතකොට අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ නෙමෙයි, මගේ නෙවෙයි කියන එක. දුක්ඛ කියන්නේ මම නෙවෙයි කියන එක. අනිත්‍ය කියන්නේ මම නෙවෙයි, දුක්ඛ කියන්නේ මගේ නෙවෙයි. අනාත්ම කියන්නේ මගේ ආත්මය නෙවෙයි. නිට්ටය කියන්නේ මගේ, සුඛ කියන්නේ මම, ආත්ම කියන්නේ මගේ ආත්ම. නිට්ටය සුඛ ආත්ම කියන්නේ මගේ මම මගේ ආත්ම, අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ කියලා ලෝකෙට දේශනා කළේ අනිත් දුක්ඛ අනාත්ම විතරයි.
ස්කන්ධ පංචකය තුල අනිත් දුක්ඛ අනාත්මය බලන්න ඉගෙන ගත්තොත් විතරයි කර්මක්ෂය වෙන්නේ. ස්කන්ධ පංචකය තුල අනිත් දුක්ඛ අනාත්මය බැලීම තමයි විදසුන් වඩනවා කියලා කියන්නේ. එතකොට ස්කන්ධ පංචකය මොකද වෙන්නේ? හටගත්ත ඉතුරු නැතුව නැසෙනවා. එතකොට කර්මක්ෂය වෙනවා. අල්ලාගත්තොත් ස්කන්ධ පංචකය නැසෙනවා, හේතු ඉතුරු වෙනවා. එතකොට අර නැසෙන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ. අල්ලාගත්තොත් හේතු ඉතිරලා නැසෙනවා නම් ඒකේ දර්ශනීය නිට්ටය සුඛාත්ම. නැත්තම් මගේ මමගේ ආත්ම. අල්ලාගත්තේ නැත්තම් නැසෙන්නේ හේතු ඉතුරු නොවි. එතකොට අනිත් දුක්ඛ අනාත්ම. දැන් බුදුහාමුදුරුවෝ මේ කර්මක්ෂය වෙන හැටි මේ අල්ලා නොගැනීමෙන් කරගෙන ගිහින් උන්වහන්සේගේ සියලු කර්ම ඉවර කරගත්තා. උන්වහන්සේ දා උදෑසන දැන් තේරුම් ගත්තා නත්ති දානි ගුණබ්බවෝ. මේ කර්ම හේතු නැත්නම් පව් නැත්නම් අපාය යන්න හේතු නැහැ, පින් නැත්නම් කාම ලෝකේ උපදින්න හේතු නැහැ, ධාන හේතු නැත්නම් රූපී අරූපී බමතල උපදින්න හේතුත් නැහැ. භව නිරෝධගාමී. භවෙන් මිදුණා උන්වහන්සේ. දැන් උන්වහන්සේටත් ඇසට කනට නාසයට දිවට කයට රූප පහළ වෙනවා, ශබ්ද පහළ වෙනවා, ගන්ධ පහළ වෙනවා. රූප වේදනා සංඥා සංකාර පහළ වෙනවා. නමුත් අල්ලා ගැනීමක් නැහැ. මේවට කියනවා ක්‍රියාසිට කියලා. මේවට කියනවා පංචස්කන්ධ පරිහරණය කියලා. උපාදානෙන් සිත උපාදානෙන් මිදිලා. දැන් මේ පංචස්කන්ධයේදී ලාභය, ලෝභය, අලාභය, නින්දාව, සංසාව මම කොට ගැනීමක් නැහැ. ඒ නිසා ඒවා නිසා විඳවීමක් නැහැ. මුළු අටලෝ දහමේම අනාත්මය අරුණහම ආත්ම කොට ගැනීමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මේ දුක අටලෝ දහම නෙවෙයි. අටලෝ දහමට එන දේවල් ලාභය හොඳයි, අලාභය නරකයි. සැප හොඳයි, දුක නරකයි. නින්දාව නරකයි, ප්‍රසන්නතාව හොඳයි කියලා අපි ඒවා මමත්වෙන් අරගෙන තියෙන්නේ. ඒවයි මම. ලාභයේදී ලාභයයි මම වෙන්නේ. අලාභයේදී අලාභයයි මම වෙන්නේ. නින්දාවේදී නින්දාවයි මම වෙන්නේ. මම නම් ඒක මගේ, මගේ නම් ඒක මගේ ආත්මය, අපේ ජීවන දර්ශනය, ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා. හෙවත් නිත්‍ය සුඛාත්ම. බුදුබණ. දැන් එතකොට බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා නිත්‍ය සුඛ ආත්ම යටතේ පව්පින් ධාන කර්ම රැස් වෙමින් සත්වයාට සසර ඇවිදින්න පුළුවන්. උන්වහන්සේ පංචස්කන්ධයේ අනාත්මයටපත් වුණා. ඒකට බුද්ධ කියලා කියනවා. දැන් මේ එතනින් එහාට උන්වහන්සේට පව් සිදුවීමකුත් නැහැ, පින් සිදුවීමකුත් නැහැ, ධාන කුසල් සිදුවීමකුත් නැහැ. මොකද කර්ම රැස්වීම වෙනකොට කර්මක්ෂය වෙලා ඉවරයි. දැන් කර්මක්ෂය වුණා නම් පවෙන් පරලෝ යාම නැහැ, පිනෙන් පරලෝ යාම නැහැ, ධානෙන් පරලෝ යාම නැහැ. එතකොට යාට අපායත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ. දැන් පරලෝ නොයාම. ඒකට අපි කියනවා පිරිනවම් වඩිනවායි කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ පරලෝ නොයාම නිවන කියලා 아무තෙන් කොහේ හරි තියෙන තැනකට ගියා නෙවෙයි. මේ ලෝභයේ, දේශයේ, මෝහයේ නිවුනහම ඇවිදින්න සත්වයක් නැහැ සතර. සත්වයා යන ලෝභ දේශ මොහයන්ගේම එකතුවයි. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය වෙනකොට ගමන නිමා වෙනවා. හැබැයි ලෝභ දේශ මොහ තියෙනවා නම් මෙතනින් ඊට පස්සේ ලෝභ දේශ මොහයන්ට අනුව පුනර්භවය ලබාගෙන අති දීර්ඝ සංසාර ගමනක යන්න වෙනවා. කාම රූප අරූප වාත්‍රේ යලි බුදුවරයෙක් මුණ ගැසී සදහම් හමු වීම කවදා සිදු වේදයි කිව නොහැක ත්‍රිපිටකයේ තියෙන උදාහරණයක්. කනකැස් බෑවා වියසුදුරින් අහස බලන්නාසේ. කනකැස් බෑවේ කතාව දන්නේ කුඹුරු වැඩ කරන අය. ගොවියෝ අවුරුදු 200ක් වියගහ පාවිච්චි කරනවා. අපේ પરම්පරාවල මම දැකලා තියෙන එහෙමයි දිරන්නේ. මේක කුඹුරේ මොකක් හරි හේතුවක් නිසා දිරලා කැඩුනහම සිදුරෙන් කැඩෙන්නේ. එතකොට එක කෑල්ලක එක සිදුරයි තියෙන්නේ. මේක දරට ගෙනියන්න ඕන නෑ ඒගොල්ලන්ට. කුඹුරේ දාලා යනවා. මේක වතුරෙන් ඇලට, ඇලෙන් දොලට, දොලෙන් මුහුදට යනවා ගඟට. දැන් මේක පෙරලි යනවා. වතුරට හුස්මකට එහාට මෙහාට පෙරලි යනවා. අවුරුදු 100කට සතාවක් එක හැක් තියෙන කැස්බෑවෙක් උඩට එනවා අහස බලන්න. 100ට වතාවයි එන්නේ. ඒ සතාගේ ඇස සහ වියසිතුර ඒකාත්මික වීමෙන් ඔහුට අහස පෙනෙන එක වෙන්න පුළුවන්ද? ස්වාමිනී ඒක වෙන්න බෑ. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. මහණෙනි ඒක වෙන්න පුළුවන් බුද්ධෝත්පාදයේ සද්ධර්මයේ හැමෙම ඊටත් වඩා දුර්ලභයි කියලා පෙන්නලා තිබෙන්නේ. දුර්ලභාකන සම්පත්තිය කියන එකේ තේරුම ඔන්න ඕකයි. ඔබට මේ අනිත්‍ය කවුරුත් කියලා දුන්නේ නැහනේ තවනේ. ඒක තමයි සද්ධර්මයේ හැමෙම කියලා කියන්නේ. කෙස්වල අනිත්‍ය බලලා බෑ, ලොම්වල අනිත්‍ය බලලා බෑ, වතු පිටි වල අනිත්‍ය බලලා බෑ. එහෙම අනිත්‍ය ත්‍රිපිටකේ නැහැ.
පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලානේ පෙන්වන්නේ. පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ අපුඤ්ඤාවි සංකාරය, පුඤ්ඤාවි සංකාරය, අනිත්‍යාවි සංකාරය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. නෝනින් බලන්න වෙනවා. දැන් අපි කතාව එතෙන්ට ගනිමු. තථාගතෝ භික්ඛවේ අරහම්ම සම්මා සම්බුද්ධෝ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. මෙන්න බුදුන්ගේ ලෝක පහළ වීම. පංචස්කන්ධේ මමත්වයෙන් අරන් පංච උපාදානස්කන්ධය තුළ සත්‍යය පව් කරමින් පින් කරමින් ධානය කුසල රැස් කරමින් සසරේ ඇවිදිනවා. භවගාමී. බුදුහාමුදුරුවෝ හොයාගත්තා මේ සංඛාරයන්ගේ නිත්සුකාත්මය භවගාමී බැවින් කර්මක්ෂය කරන්න සංස්කාරයන්ගේ අනිත්‍ය අනාත්මය නම් වූ ධර්මයේ සරණ මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. උන්වහන්සේ මෙතෙන්ටපත් වුණා. දැන් මේක තමයි පළවෙනි නැත්නම් බුදුමැණික. දැන් බුදුමැණික ඊට පස්සේ ශ්‍රාවකයන් හදාගෙන මේ ධර්මතාවය ගමින් ගමට කියලා දෙලා යනවා. ඒක තමයි බණ කියන්න ගියයි කියලා. ජාතක කතා කියව හරි, චර කතා, චරිත කතා කියව හරි නෙමෙයි. අපි හිතන් ඉන්නේ එහෙමනේ. වර්තමානයේ බණකට යන්න. වෙසක් වලට කියන්න තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා බුදු වෙලා පිරණුවන් වැඩි හැටි. පොසොන් වලට තියෙන්නේ අඹ පැනයයි ඥාති පැනයයි මිහිඳු හඳුරු ලංකාවට ආපු එකයි. සංගමිත් ආදිනට කියන්න තියෙන්නේ මේ ශ්‍රී මහා බෝධිය වැඩ කරමු හැඩම කරපු හැටි. මේ බණද ඉතිහාසයේද අවුරුදු 2500ක් තිස්සේ සිදු වෙච්ච සේරම ටික අද පැයකින් කියන්න හදනවා. ඉතින් බණ කියනවා මේවට. කෝ ඔබ ගැන කතා කිරීමක්. කෝ සංස්කාරයන්ගේ අනිත් දුක්ඛ අනාත්මය නෑනේ. අපි බණෙන් පිට පැනලානේ ඉන්නේ. ඒවටනේ අපි බණ කියලා හිතන් ඉන්නේ. බද්දවග්ගයේ කුමාරවරුන්ගෙන් අහපු ප්‍රශ්නේ තියන්නේ අනුන්ගේ ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද? උත්තරේ තමන් ගැන හොයන එක. මේ රූප වේදනා සංඥා සංකාර පහ ඔබේ ළඟ තියෙනවා. ඒක නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් ඔබ සසරට බැඳෙන හැටි, ඒක අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලපහම එකෙන් ගැලවෙන හැටි කතා කරනකොට ඒක ඔබේ බණ නෙවෙයිද? ඔබේ ජීවිතේ නෙවෙයිද? පළවෙනි මැණික. දැන් දෙවෙනි මැණිකට යමු අපි. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. බුදු මැණික. දැන් තථාගතප්පයදස්ස ධම්ම විනයස්ස භික්ඛවේ දේශිතෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. තථාගතයන් වහන්සේ ලෝට පහළ වෙලා දේශනා කරපු ධර්ම විනය සමාජයට දේශනා කරන පුද්ගලයා තවත් දුර්ලභයි. ඒ දෙවෙනි මැණික. මතක තියාගන්න ධර්ම විනය. දැන් අර ගාථාවේ තියෙනව නේද යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙස්සති කියලා. මේ සසර දුකින් මිදීමට ධර්ම විනය හැසිරෙන්න වෙනවා. දැන් අර සත්‍යකට වදාරලා තියෙනව නේද ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව මම ශ්‍රාවකයා හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්න කියලා. පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බැලීම ධර්ම විනයයි. එහිදී කර්මක්ෂය වෙනවා. දැන් ධර්ම විනය දේශනා කරන්නේ නැති එක නේද අපිට දුකින් මිදෙන්න තියෙන බාධාව. අපි ශික්ෂාපද විනයක් තුළ හැරීර වෙලා නේද ඉන්නේ. ශික්ෂාපද විනය පහත් කරන්නේ නැහැ, ශික්ෂාපද විවේචනය කරන්නේ නැහැ. ඒක ඉන්න. පන්සිල් වල ඉඳමිනුත් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්මය බැලුවේ හැකි. අටසිල් වල ඉඳමිනුත් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්මය බැලුවේ හැකි. සාමණේර සිල් වල ඉඳමිනුත් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්මය බැලුවේ හැකි. උපසම්පදා සිල් වල ඉඳමිනුත් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්මය බැලුවේ හැකි. ඕනෑම ශික්ෂාපද සංවරයක ඉඳමින් මේ ධර්ම විනයට එන්න ඕනේ. ධර්ම විනය නැත්නම් ශික්ෂාපද සංවරය විතරයි. එතකොට කර්ම මාර්ගය. එතකොට ධර්ම මාර්ගයක් නැහැ. ධර්ම මාර්ගයෙන් ඉවත් වුණා වූ සම්බුදු සසුනක් අපට තියෙන්නේ. මතක තියාගන්න. ඒ නිසා තමයි අනාගතයේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ සංස්කාරයන්ගේ අනිත්‍ය අනාත්ම ඉගෙන ගන්න අපි කල් දාලා තියෙන්නේ. ඇයි? අනිත්‍ය කියන්නේ වතු පිටි වල ඇති වෙන්නේ නැතිම, සංස්කාර කියන්නේ ගෙවල් දරවල්. කොහොමද බලන්නේ? ධර්මයේ වැරදි නැද්ද? ධර්මයේ යට වුණොත් බබලන්නේ නැහැ, විවෘත වුණොත් බබලනවා කියන එක බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනව නේද? දැන් සත්‍යය සසරින් අතමුදවන ධර්මය කුමක්ද? ධර්මය කියන්නේ සූත්‍ර දේශනා හරි බණ පොත හරි ජාතක පොත හරි නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍ය ධර්මයයි නිට්ටය ධර්මයයි. අනිත්‍ය මම නොවන බවයි, නිට්ටය මම වන බවයි. මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවීමේදී කර්මක්ෂය වේ. මම මගේ ආත්මයේදී කර්ම රැස් වේ. පොඩි දෙයයිනේ. දැන් මේක ඇස් දෙකෙන් බලන්න බෑ. පුංචි කාලේ ඉඳලා කවුරුත් මේක නිත්‍යයි, මේක සුඛයි, මේක ආත්මයි කිව්වේ නැහැ.
දැන් කියන්න ඕනත් නෑ අනිත් දුක්ඛය අනාත්මයි කියලා. අල්ලා ගත්තම මායයට බැඳෙන්නේ මගේ මම මගේ ආත්ම නිසා. දැන් කරන්න ඕනේ මේ කරපු වැරද්ද නොකරන එක. අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම. දැන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්න ඕන කියලා තියෙන්නේ? ධර්ම විනය දේශනා කරන්න ඕන. ධර්ම විනය ධර්මයේ මූලික කොටගත් විනය. දෙවෙනි මණික. තථාගතයන් වහන්සේ පළවෙනි මණික තථාගත ධර්මයේ දේශනා කර තේරුම් අරගෙන ලෝට ධර්ම දේශනා කරන මේ පුද්ගලයාට දෙවෙනි මණික කියනවා. දෙවෙනි මණික් මේ රටේ හිඟයි නේද? වැඩිපුර දෙවෙනි මණික් ටිකක් හදාගන්න පුළුවන් නම් මාධ්‍යයක් ගානේ පන්සලක් ගානේ. මට බමනක් නෙමෙයි ඔබටත් දෙවෙනි මණික වෙන්න පුළුවන්. තේරුම් ගත්තයින් පස්සේ. තේරුම් ගත්තේ නැතුව දෙවෙනි මණික වෙන්න බෑ. අවාසනාවකට වර්තමාන ධර්ම දේශනා තුළ පවතිනා වූ නොගැඹුරු බව මම අනුකම්පාවෙන් කතා කරනවා. මේ පාසලෙන් පිරිවෙනින් පන්සලෙන් ධර්මයේ ඉගෙන ගත්ත කිසිවෙකුට පංචස්කන්ධය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ. අනිත්‍ය කියන්නේ ස්ථිර නැති එකට. ශරීරයේ කොටස් කැඩලා යන එකට තමයි අනිත්‍ය කියන්නේ. පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරයට. උපදි සම්බන්ධයෙන් අනිත් දුක්ඛ අනාත්මයක් විදුර සූත්‍රයේ තියෙන බව දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උපදි කියන්නේ කෙලෙස් වලට කෙලෙස් සම්බන්ධයෙන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී කෙලෙස් නැසෙන්නේ. කෙලෙස් නැසෙන්නේ අනිත් දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේදී ඒ කෙලෙස් නැසෙන ධර්මයේ වතුපිටි වල ඉර කඩන් වල අනිත්‍ය බැලුවට ඒක ඇස් දෙකෙන් බලන අනිත්‍යක්. ඒක නුවණින් බලන අනිත්‍ය නෙමෙයි. යදා පඤ්ඤාය පස්සති. මේකට කියනවා ධම්මැස පහළ වෙනවායි කියලා. මේකට කියනවා ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්ඛුම් කමති කියලා. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සාවධ වෙන්න වෙනවා. දැන් මම මේකේ අතුරු කතාවක් ඔබට කියන්න කැමතියි. මෙන්න මෙහෙමයි මේක. මේ ළමා කාලයේ සිට මහලු කාලය දක්වාම ඔබේ දර්ශනය නිත්‍ය සුඛාත්ම. මේ නිසා ඔබ දරුවෙකුට කැටයක් ගෙනත් දීලා ඒ කැටේට රුපියල් 10 දවස් ගානේ ඉතුරු කරන්න දෙනවා නම් කැටේ මුදල් අයක්කේ 10 20 වෙලා 20 30 වෙලා 30 40 වෙලා 50 ඉහළ යනවා. අන්න ඒ වගේ මේ මගේ මම මගේ ආත්මකට ගැනීමේදී ඔබේ චිත්තාභ්‍යන්තරයේ දුක්වලට හේතු ළමා කාලයේ සිට මහලු කාලය දක්වාම වැඩි වෙනවා නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටි යටතේදී. මේ අමාරු වැටෙන හැටි තේරෙන්නේ නැහැ. මේකට කියනවා පරිහානිය කියලා. මේ නිසා එක ඇඳේ එක පිඟානේ කාලා බීලා හිටපු සහෝදර සහෝදරියන් හරිම ලෙන්ගතොයි. ඒ කාලේ ඔය ભેදයක් නැහැ. නමුත් මේ මම එන්න ආත්මාර්ථයේ ඉස්සර වෙන්න ඔන්න ඉඩකඩම් වලට දේපොළ වලට ගහගෙන බැනගෙන අන්තිමට නයි වෛරයෙන් මූණ දිහාවත් බලන්නේ නැහැ මරන්නවත් වෙන්න එපා කියලා අමනාප වෙනවා. දැන් පරිහානිය නෙවෙයිද? අනේ මේ අම්මලා තාත්තලා දන්න නීතිය හැටියට 20ක් පරොන්දම් ගලපලා 18ක් 16ක් ගලපලා එකතු කරලා දෙනවා දෑගිලි රන් හොයකින් බැඳලා පොරුවක් මත. 18ක් නම් හරි ඉතුරු දෙක ගලපලා දෙන්න තේරෙන්නේ නැහැ. මාමලා නැත්තම් අනුශාසකවරු කියනවා අද පටන් ඔබ දෙදෙනෙක් නොව එක්කෙනෙක් වශයෙන් සලකන්නේ කියලා. එදා විතරයි එක්කෙනෙක් ඉන්නේ පහුවදා ඉඳලා දෙන්නට දෙන්න වැරදි හොයන්න පටන් ගන්නවා. පේන්න බෑ. ඇදපළදු පේනවා, ශ්‍රවණවා, ගොරවනවා, එනුම් පදයක් කියනවා, ගහනවා, දත් ටික ගලවනවා, බැරි තැන ගහලා මරනවා නැත්තම් දික්කහාද කරනවා. විවාහය කෙලවර වෙන්නේ එහෙම නේද? මේ ඛේද වාචකය තුළ තියෙන මේ රහස ඔබට තේරෙන්නේ නේද? මේ නිත්‍ය සුඛාත්මනේ මේ හතුරුකම කරලා දෙන්නේ. එබැවින් විවාහයක් සාර්ථක කරගන්න නම් අනිත් දුක්ඛ අනාත්ම ධර්මයේ දෙන්නම දැනගත්ත තරමට හරි වාසී. මොකද ලෝභයේදී ලෝභයනේ අනිත්‍ය, ද්වේෂයේදීනේ ද්වේෂයනේ අනිත්‍ය. ද්වේෂය ආපුවම ගහ ගන්න බැන ගන්න බෑ අනිත්‍ය බලන්න ඕරනේ එතකොට. දැන් ද්වේෂය ආපුවම ද්වේෂය මම වෙලා පේන්න බෑ අනිත් පුද්ගලයා ගමල ගහලා මරනවා කපනවා පොඩි කරනවා. නිත්‍ය සුඛ ආත්මය ගිහි ජීවිතේ හෝ පැවිදි ජීවිතේ මිනිසාදුකටපත් කරනවා. විවාහය දික්කසාදීන් කෙලවර වෙනවා, මරණයෙන් කෙලවර, මරා ගැනීමෙන් කෙලවර වෙනවා. සහෝදර සම්බන්ධතාවය වෛරයෙන් කෙලවර වෙනවා. අසල්වාසීත්වය වෛරයෙන් කෙලවර වෙනවා. සමිතියක තියෙනා වූ සමාජිකත්වය කැඩිලා බිඳලා ගිහින් කෙලවර වෙනවා වාද විවාද වලින්. හැම තැනම මේ වාද විවාද වලින් කෙලවර වීම නේද තියෙන්නේ. ස්වාමි සේවක සම්බන්ධතාවය, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය, මාපිය දූ දරු සම්බන්ධතාවය සියල්ල බිඳ වැටෙන්නේ ඇයි? මේකට පිනේ ප්‍රතිඵල නැහැ, සාර්ථක උත්තර නැහැ. පින පමණයි මදකටවත් සැනසීම ඇරුණාම සම්පූර්ණ සැනසීම නෙවෙයි. මේකට මම ලස්සන වචනයක් හදලා තියෙනවා. අපේ බෞද්ධ පින්නතුන් පන්සලට ඇදින් වෙසක් වලට පොසොන් වලට ඇසල වලට කඩන පින්කමට පින් ගෙදර ගෙනියනවා.
පින් හොඳයි භවයට ආයු වර්ණ සැප බල සඳහා. හැබැයි ධර්මයේ ගෙදර ගෙනියන්නේ නැහැ. ඒ නිසා ගැටුමේදී අර්බුදයේදී මුහුණ දෙන්න අවශ්‍ය ධර්මයේ නැහැ. පෘථග්ජනයාට ධර්මයේ නැහැ. පෘථග්ජනයා ධම්මං ගච්ඡාමි කියන්නේ බොරුවට. ඔහුට ධර්මයේ සරණ නැහැ. අපි කියන්නේ ඔබට මේ එදිනෙදා ගෘහස්ත ජීවිතයේ ගැටුම් වලදී එතෙන්ට මුහුණ දීමට අවශ්‍ය අනිත්‍ය නැමැති ධර්මඥානය ගෙදර ගෙනියන්න. ඒකට කියන්නේ බණත් ගෙදර ගෙනියන්න කියලා. වෙන කිසිම දෙයක් බුදුහාමුදුරුවෝ හොයන්න නැහැ. පංච උපාදානස්කන්ධේ කර්ම රැස් වෙන්නේ නිත්‍ය සුඛාත්මයේදී, පංච උපාදානස්කන්ධෙන් මිදෙන්නේ අනිත්‍ය අනාත්මයේදී. එබැවින් සංසාර ගමනේ නිත්‍ය සුඛාත්ම කොට ගත්තා වූ කර්මයන්ගේ විපාක වාරෙන් මිදීමට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය අනාත්මය නැමැති ධර්මයේ හැර බුදුරජාණන් වහන්සේටත් මටත් ඔබටත් වෙන සරණක් නැත. ධම්මං සරණං ගච්ඡාමි යන්නේහි ගැඹුරු අර්ථය එයයි. ආයතරයක් කියන්න ඕනේ තේරුම් ගත්තාම සරණ කරගත්ත හැකි. අර ලදරු කාලයේ ධම්මං සරණං ගච්ඡාමි කිව්ව කිසිවෙක් ඕක දැනගෙන කීවේ නැති බව ඔබම පිළිගන්නවා ඇති. දැන් වර්තමාන සමාජයට මොන විනිද දේශනා කරන්න ඕනේ එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ හෙළි කළ ධර්ම විනය ඉගෙනගෙන අනුගමනය කරමින් ලෝකයාට ධර්ම විනය දේශනා කරන්න ඕන. ධර්ම විනය තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කියන එකේ. ස්කන්ධ පංචකය පිළිබඳ පාඩමක් විතර නම් තියෙන්නේ. ස්කන්ධ පංචකය තමයි පෘථග්ජනයා පාවිච්චි කරන්නේ. හැබැයි පෘථග්ජනයා ස්කන්ධ පංචකය පාවිච්චි කරනකොට අසුතා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරියස් ධම්මේ අකෝවිදෝ අරියස් ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මීමක් නැහැ. ආර්ය දර්ශනය දකින්නේ නැහැ. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. අර රූපේ, අර වේදනාව, අර සංඥාව, අර සංකාරය, අර විඥාණයට එන දේ මගේ, මම, මගේ ආත්මය. රූපය තුල මායත, මා තුල රූපය ඇත, රූපේ මමයි, මම රූපය. වේදනාව මමයි, මම වේදනාවේ, වේදනාව තුල මායත, මා තුල වේදනාව ඇත. හැම එකක්ම මමත්වෙන් ගන්නවා. ඒකට කියනවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය. මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය ඔබට දුකටපත් කරන බව බුදුහාමුදුරුවෝ හොයාගත්තා. ඒක අර පෞපින් විපාක විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. පෘථග්ජන භාවයේ තුල මේ පංච උපාදානස්කන්ධේ මමත්වෙන් ගත්තාම විෂයාකාර මිත්‍යා දෘෂ්ටියකට මැදෙනවා. ඒකයි දුක් ගෙනත් දෙන්නේ. දැන් මේ හේතු නිත්‍ය සුඛාත්මයේදී ළමයාගේ අර කැටේ මුදල් ලිහලා යනවා වගේ එන්න වැඩි වෙනවා. අර ජීවිතේ දුක් වැඩි වෙන්නේ ඒ නිසානේ. දැන් මෙතෙන්ට කර්ම රැස් කිරීමේ ප්‍රතිපදාව වෙනකොට කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාව ගන්න පුළුවන් නම් 199ට 99 98ට 98 97ට එකින් එක අඩු වෙන්න පටන් ගන්නවා. අන්නේ ෂය ප්‍රතිපදාවට යන අයට පටිසෝතගාමීන් කියනවා. ඔවුන්ට ෂය සිදු වෙන්නේ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින්. මමත්වෙන් නොගැනීම, අල්ලා නොගැනීම, අනුපාදීය මානෝ, අප්‍රමාදය, සතිමත් වීම, යෝනිසෝ මනසිකාරය ඔය ඕනේ පදයක් යොදා ගන්න එතෙන්. එතකොට පෘථග්ජන පුද්ගලයාගේ මනසිකාරය හැම විටම අයෝනිසෝ. සිහියෙන් කල්පිත කරන්නේ නැහැ ඔහු. ඔහු කර්ම රැස් කරන්න අල්ලාගෙන මමත්වෙන් කටයුතු කරන්නේ. දැන් මේ මෙතන අප්‍රමාදය කියන්නේ මමත්වයට මූලිකත්වයේ නොදීම. බැන්න ගමන් බාරගත්තා මට බැන්නයි කියලා ගහන්න යනවා බැන ගන්න. අන්න මමත්වයේ ක්‍රියාවලිය. බැන්නහම සද්ද ඉවරයි, සිද්ධියත් අවසానයි. ආපහු හිතේ උපදවාගෙන නේද මමත්වයෙන් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ. ඔබට ඒක අවසන් කරන්න පුළුවන් නම් මමත්වෙන් ගත්තේ නැත්නම් ඉවරයි නේද ඒකපාක්ෂිකවම. ඒකපාක්ෂිකව සංසිඳවන්න පුළුවන් අර්බුදය දිපාක්ෂිකව තුල දිගින් දිගටම දුර දිග යනවා. පාර්ලිමේන්තුව තුලත් බලන්න තියෙන්නේ අද වන්තරම ඔය. හැමතැනම තියෙනවා. ඕක විවාහ ජීවිතය තුල හැමතැනම තියෙනවා. එබැවින් ඔබට දුක් ගෙනත් දෙවෙන්නා වූ මායя ඔබේ මමයි. මම යන ඔබේ ශරීරය නෙමෙයි, මම යන ඔබේ අකුරු දෙක නෙමෙයි, මම යන ඔබේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, ඊර්ෂ්‍යාවයි, ක්‍රෝධයයි, වෛරයයි, පවයි, පිනයි, දයානයයි එන ඕන දෙයක් අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. මමත්වෙන් මිදෙන්න ඕන. මමත්වෙන් මිදෙන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. උපන්න කුසල් දුර වෙන්න ඕන. ඒක සිදු වෙන්නේ මම කොට නොගැනීමෙන් පමණයි. මමකට නොගැනීමෙන් කර්මක්ෂය වේ. ඒට කියනවා විදසුන් වඩනවා කියලා. ඒට කියනවා භාවනාව කියලා. දැන් මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳ නිර්වෘල් අවබෝධයක් ලබා දී
යද්දී එද්දී සිටිද්දී නින්දේදී සතර ඉරියව්වේ නින්ද හැරුණට සිව් ඉරියව්වේදී ස්කන්ධ පංචකයට දේවල් මමත්වෙන් නොගැනීමින් කර්මක්ෂය කරන ප්‍රතිපදාවට යන්න කියන එක සමාජයට කියලා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ ගමින් ගමට වැඩම කළේ. අපට ගමින් ගමට යන්න ඕනේ. මේ වගේ තැනකට ආපම ඌකට කියලා දෙන්න පුළුවන්. මාධ්‍යයට ගියාපම ලෝකෙටම කියලා දෙන්න පුළුවන්. අද නම් එහෙම දේශකින් වහන්සේලා හුඟක් ඉන්න ඕනෙත් නැහැ. අවශ්‍ය වෙන්නේ නිර්වුල්ල දේශනා කරන අය ටික දෙනෙක් අනුගමනය කරන අය වැඩි දෙනෙක් ඉන්න ඕනේ. දැන් මේ ධම්මං සරණං ගච්ඡාමි ක්‍රියාත්මක කරන්න ඔබට තේරෙන්නේ නැහැ තව නේද? ඒකනේ බණ අහන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ ආර්ය සත්‍ය ධම්මං සරණං ගච්ඡාමි ලොක් කරලා ඒක පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ කාටවත්. ඒක පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන. එතකොට මම මේ ධර්ම විනය නම් සමාජයට දේශනා කරන්නේ මම දෙවෙනි මණික බවට පත් වෙනවා. ඔබට මේ ධර්ම විනය තේරුම් අරගෙන සමාජයට කියලා දෙන්න පුළුවන් නම් ඔබ ඕන කෙනෙකුටත් දෙවෙනි මණික බවට පත් වෙන්න පුළුවන්. දෙවෙනි මණික වැඩිපුර තියෙනවා නම් හොඳයි. සාරාංශ සූත්‍රයේ තථාගතප්පේදස ධම්මවිනයස්ස දේශිතස්ස විඤ්ඤාතෝ පුද්ගලෝ තර්ලබෝ ලෝකස්මින්. තුන්වෙනි මණිකකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ධර්ම විනය දැනගන්නා පුද්ගලයා තවත් දුර්ලභයි. දැන් ශික්ෂාපද විනය තුනේ ඉඳලා බණහලා ධර්ම විනය තේරෙයිද? අන්න ඔබට පුළුවන් මේ සමාජයේ තුන්වෙනි මණිකක් බවට පත් වෙන්න. ඔබ ධර්ම විනය දැනගන්න ඕන. ධර්ම විනය ශික්ෂාපද විනය නෙමෙයි. ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම ධර්ම විනයයි. ධර්මය අනිත්‍යයි. මම හොඳ රහසක් ඔබට කියනවා. මතක තියාගන්න මේක. මේ ආර්ය සත්‍ය දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ පාදක කොටගත්තේ මේ ෂණික ඒකකේ නැත්නම් රූප වේදනා සංඥා සංකාර පහේ හට ගැනීම නැසීම. මේක තුල ත්‍රිලක්ෂණය දකින්න ඕන. නැත්නම් මේක තුල චතුරාර්ය සත්‍ය දකින්න ඕන. නැත්නම් මේක තුල පටිච්චසමුප්පාදය දකින්න ඕන. නැත්නම් මේක තුල බොජ්ජංග දකින්න ඕන. නැත්නම් මේක තුල සතර සතිපට්ඨානය දකින්න වෙනවා. මතක තබා ගන්න මේ වචනේ ආයෙත් මම කියනවා. මේ ගැඹුරු ධර්මතා රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකය තුල දකින්න වෙනවා. ස්කන්ධ පංචකය තුල අනිදුක්ඛ අනාත්මය. නොසේනම් ස්කන්ධ පංචකය තුල දුක හේතුව නැති උතන මාර්ගය. නැත්නම් ස්කන්ධ පංචකය තුල අනුලෝම පටිච්චසමුපාදය සහ පටිලෝම පටිච්චසමුපාදය. නැත්නම් ස්කන්ධ පංචකය තුල සතර සතිපට්ඨානය. මින් පිටස්තරව මේවා ඉගෙන ගත්තට ලියා ගත්තට පාඩම් කරගත්තට ප්‍රායෝගිකව යොදා ගන්න තේරෙන්නේ නැහැ. ඒවා ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. මේ වර්ත සමමාන සමාජයේ පංච උපාදාන ස්කන්ධය තුල ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසමුපාදය පැහැදිලි කිරීමක් නැහැ. කටපාඩම් කරගත්ත බණ ඔක්කොටම තියෙන්නේ. ඒවා චාරිත්‍රානුකූලව ගෙවල් වල කියලා මේ ගියාට පින් දෙන්න කියලා එන්න යනවා වැඩක් ගන්න බෑ කාටවත්. තව ඉතින් මේවා අතුරු කතා හරියට. නමුත් එක දවසට ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. දැන් ඔබට අදහසක් පහළ වෙන්නේ නැද්ද මේ සම්බුදු සසුනේ ප්‍රබෝධය සඳහා? සම්බුදු සසුන ගලවා ගැනීම සඳහා ඔබ ධර්ම විනය ඉගෙනගෙන ධර්ම විනය පිළිපැදිය යුතුයි කියලා ඒක නෙවෙයිද බෞද්ධ ප්‍රබෝධය? ඒක නැතුව මොනවෙන් කොඩි ගැහුවත් මොනවෙන් බල්බ් දැම්මත් කාලින් කාලට පෙරහැරවල් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. යම් දේශකින් වහන්සේලා යම් කලක ජනප්‍රිය වෙලා පොඩි ප්‍රබෝධයක් ඇති කරනවා. උන්වහන්සේලාගේ අභාවයත් සමග ඒක ඉවර වෙනවා. මේ ධර්ම විනය යටපත් වුණේ අද නෙමෙයි මට හිතෙන්නේ අවුරුදු 7-800කට 900කට ඉස්සර. එදායින් පස්සේ ධර්ම විනය වෙනුවට ශික්ෂාපද විනය බලවත් වුණා. ශික්ෂාපද විනය තුළ ඉන්න තමයි අපි ඉගෙන ගත්තේ. ශික්ෂාපද විනය තුළ අපි පාවිච්චි කරන්නේ දාන සීල භාවනා පුණ්‍යක්‍රියා අපට කර්ම විපාක ඇරුණාම කර්මක්ෂය කිරීමේ විපාකේ උරුම නැහැ. ඒ කියන්නේ අපිට හැමෝටම යහපත් අයට පිනෙන් පරලෝ යන්න පුළුවන්. පිනෙන් පරලෝ ගියාම මිනිස්සු දුප්පත් මිනිස්සයා, පොහොසත් මිනිස්සයා, දෙවියෝ මේ කාම සප්තකාම ස්වර්ගයක තැනක උපදින්න ඇරුණාම ඊට වඩා දෙයක් ඒකට හම්බ වෙන්නේ නැහැ. පාපයට දුක් විපාක, පිනට ලෞකික සැප, ධානයට රූපී අරූපී භවතල විපාක මේ සියල්ල කර්ම විපාක. මේ සියල්ලේ ඇවිදින එක කර්ම මාර්ගය. මේ සියල්ලේ දර්ශනයේ තම මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා නැත්තම් පවේදී පව මගේ මම මගේ ආත්ම, පිනේදී පින මගේ මම මගේ ආත්ම, ධානයේදී ධානය මගේ මම මගේ ආත්ම. ඒක තමයි බුදුහාමුදුරුවෝ වදාරන්නේ මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ.
මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා ඉපදින්න මැරෙමින් සත්වයා අර සංසාර පව් එකතු කිරීම සාරයි පව් සාරයි පින් එකතු කිරීම සාරයි පින් සාරයි ධානය එකතු කිරීම සාරයි ධාන තාරයි තුන එකතු කරගත්තාම සංසාරයෙන් නිදහස් වෙන්න නිත්සුකාත්ම වලින් බෑ. ඒක සංසාරේ ඇවිදින පාර. සංසාරයෙන් නිදහස් වීම සඳහා බුදුහාමුදුරුවෝ එලි කර වදාලා වූ අනිදුක්ඛානාත්මය තමන් භාවිතා කරන්න ඕන. භාවිතා කරන්න ධර්ම විනය තේරුම් ගන්න වෙනවා. ස්කන්ධ පංචකෙන් පංචකයට අනිදුක්ඛානාත්මය බලන හැටි ඉගෙන ගන්න වෙනවා. මෙන්න බණ අහනවා කියන්නේ ඒකට තමයි. ධර්ම ශ්‍රවණය කියන්නේ මේ කාරණාවට තමයි. මම යෝජනා කරනවා. වත්මන් සමාජයේ මේ ප්‍රවණතාවය තිබුණේ නෑ. මේ බැවින් අපේ අම්මලා තාත්තලා ජීවත් වෙලා ඉවර වෙලා බණමඩුවට ගියා අවුරුදු 70 80 පෙන්නහම බණහන්න. දැන් ඔවුන්ට පින් කරනවා යන්නේ එහාට ධර්මයක් නෑ. මොකද ජීවත් වෙලා ඉවර වෙලා තමයි ධර්මය හොයන්න ගියේ. බ්‍රාහ්මණ සංවිත්තේ කතාවක් තියෙනවා. අවුරුදු 120ක බමුණෝ එනවා බුදුහාමුදුරුවෝ ගාවට. අපිට ඔබ වහන්සේගේ ධර්මය අහන්න බැරි වුණා අපේ ජීවිතේට දාලා බණක් කියලා දෙන්න. තොප 3 වයස ඉක්මවා ගියාය. ඒ කියන්නේ අවුරුදු 80න් පස්සේ ඇස් පේන්නේ නැත්නම් කන් ඇහෙන්නේ නැති කාලේ වයස නියමයක් නැහැ. 3 වයස ඉක්මවා ගියාය. තොපට මේ මම කියන දේවල් තේරෙන්නේ නැහැ. පරලෝ යන්න පිනක් කරගන්න. මේ පරලෝ යන්න පිනක් කරගන්න කියන එක ත්‍රිපිටකයේ පවතින්නේ ධර්මයේ තේරෙන්නේ නැති අයට. තේරුම් ගන්න පුළුවන් නම් පරලෝ නොයන කර්මය කරන්න කියලායි බුදුහාමුදුරුවෝ අදාරලා තිබෙන්නේ. ඒක උන්වහන්සේ වදාරනවා තින්නම් අඤ්ඤතරං යාමම් පටිජග්ගයේ පඬිතෝ කියලා. අර ළමා කාලේ අතහරින්න ඒ කාලේ යමක් තේරෙන්නේ නැහැ. මහලු කාලේ අතහරින්න එතකොට හැකියාවක් නැහැ. දැන් අවුරුදු 15 සිට 70 75 80 දක්වා යමක් කරන්න පුළුවන් කාලය ත්‍රිපිටකයේ බෙදනවා නව යෞවනයයි භද්‍ර යෞවනයයි අග්‍ර යෞවනයයි. අග්‍ර යෞවනය ලබන එක හොඳයි. භද්‍ර යෞවනය ඊට වඩා හොඳයි. නව යෞවනය ඊටත් වඩා හොඳයි. මුලින් ගන්න තරමට නිත්‍ය සුඛ ආත්මකට ගැනීමෙන් මායයට බැඳීම නතර වෙනවා. දැන් අනිදුක්ඛානාත්මයෙන් බැඳුණු කරුණු ටික අයින් කරන්න පුළුවන් වෙනවා. ඔබට තේරෙන්නේ නැද්ද ඔබට වඩා තරුණ පරම්පරාවට ධර්මය හම් වෙන එක හොඳයි කියලා? ඔබට තේරෙන්නේ නැද්ද අවුරුදු 15 20 දූල පුතාලාට අනිත්‍ය දුන්නොත් හොඳයි කියලා? අවාසනාව. ඒක තමයි නැත්තේ. මේ වත්මන් සමාජයේ දරුවන් ධර්මයෙන් ඈතට හොඳටම අරන් යනවා. බුද්ධ ආගම විෂයක් වශයෙන්වත් පාවිච්චි කරන්නේ දහම් පාසලේ 6 4 දක්වා විතරයි. ඊට පස්සේ ටියුෂන් දෙන්නේ නැහැ කවුරුත් නිකන් පාඩම් කරලා පාස් වෙන්න විතරයි. එතනින් එහා පැත්තට දරුවෝ බුදුදහම අබමල් රේණුවක්වත් දන්නේ නැතුව තමයි පන්ති ගාන යන්නේ ටියුෂන් ගාන යන්නේ. ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න ඔවුන් පාවිච්චි කරන්නේ අනිදුක්ඛ අනාත්මය මේ ලෝභ දේශ මොහ. කිලෝ 5ක් 15ක් විතර ඉස්සක් බෑග් එකක් අට ගහගෙන උදේ කෑම පෙට්ටියක් දාගෙන උදේ දවල් හවසයි තුනේම පන්ති යන්න ලෑස්තිලා ගෙදරින් යනවා. උන්ගේ ආවේගශීලීත්වය කොපමණද? උන්ට මල මුත්‍ර පහ කරගන්නවත් වෙලාවක් නැහැ. බර බෑග් එකත් බරයි ඔළුවත් බරයි. ධර්මයට වෙලාවක් නැහැ. තරංගය හැම තැනම තරංගය. බංකු ඉඩටත් තරංගය. ඊට පස්සේ බංකු ඉඩට ගහමරා ගන්නවා. පිහින් අනාගෙන මැරුම් කනවා. මේ අසංවේදී මිනිස්සු පරපුරක් හදලා රටක් හැදෙනවද? ඔවුන් ධර්මයෙන් ඈතට නේද මේ යන්නේ? මේකට වග කියන්න ඕන අම්මලා තාත්තලා. මේකට වග කියන්න ඕන ගුරුවරු. මේකට වග කියන්න ඕන දරුවෝ. මේකට වග කියන්න ඕන රජය. ඔක්කොම වග කියන්න ඕන මේකට. ඇයි මම එහෙම කියන්නේ? මගේ අධ්‍යාපන කාලේ ඔබේ අධ්‍යාපන කාලය බලන්න. දවස් 5යි. වරුවයි. දවස් 2ක් නිමාඩු. හවස් වරුවත් නිමාඩු. අඹ ගස් යට, කොස් ගස් යට, වරක ගස් යට, එළිලිඳේ නාලා විවේක ගන්න රිලැක්ස් වලට ඉඩ තියෙනවා ඕන තරම්. ඒත් අපි ඉස්කෝලේත් ගියා විභාගෙත් පාස් වුණා. දැන් පාන්දර 4ට නැගිටින්න ඕන. 6 දක්වා ඉස්කෝලේ පන්තිට සහ පන්තියක් තියෙනවා. ඒකෙන් ඉස්කෝලේට යන්න ඕනේ. ඉස්කෝලේ ඉවරලා ඊට පස්සේ අනිත් පන්තිට යන්න ඕනේ. ඒකෙන් අනිත් පන්තිට යන්න ඕනේ. රෑ 10ට 11ට ගෙදර එන්න ඕනේ. මම දවසක් ප්‍රසිද්ධ නගරයක දකින්නවා රෑ 11:00ට සුදු නිල ඇඳුමින් සතුණු ගෑනු ළමෙක්. ටයි එකත් කරේකට ගහලා දුන්නේ. තව ඉස්කෝලේ කියන්න පුළුවන් කියන්නේ නැහැ. මට කල්පනා වුණේ මොකද්ද? මේ ළමයා හෙට ඉස්කෝලේ යන්න යනවද? අද ඉස්කෝලේට ගෙදර යනවද? මේ 11:00ට. උදේ ගිය ගමන් මේ දැන් ගෙදර යන්න යනවා අම්මත් එක්කලා. බර වැඩි නැද්ද?
මම මේ බර පෙන්වන්නම් මෙහෙම ඔබට. ඔබ රජයේ සේවකයෙක් නම් ඔබට දවස් 5යි 2ක් නිවාඩු ගන්නවා. ඒ කියන්නේ වෙහෙස නිසානේ. හොඳයි යුද හමුදාවට යනවා කෙනෙක්. අවුරුදු 18 ගිහිල්ලා අවුරුදු 22ක් සේවය කරලා 40 දී විශ්‍රාම යනවා. මම අහනවා ඇයි ඔබ 40න් විශ්‍රාම ගියේ 60 වෙනකන් ඉන්න තිබුණානේ. මම දන්නේ නැතුව ඒ කාලේ ඒක ඇහුවේ. ස්වාමින් වහන්සේ මේ අවුරුදු 22 කියන්නේ අවුරුදු 45ක්. එයි අපි දිවාරය දෙකේ වැඩ කරනවානේ දවසට දවස් දෙකක් අපට වැටෙන්නේ. එතකොට අවුරුදු 22 45කට හදලා තමයි විශ්‍රාමය වන්නේ. ඒ කියන්නේ දවස් දෙකක්. පැය 24න් පැය 16ක් ඒගොල්ලෝ වැඩ 16කට වැඩ වැටෙනවා. ඒ නිසා 22 44කට ගණන් හැදෙනවා. දැන් ඔබ දවස් 5ක් වැඩ කරලා දෙකක් නිවාඩු ගන්නවා. ඔබේ දරුවා උදේ 4ට ගිහින් රෑ 11ට ගෙදර එනකොට පැය 18ක් වැඩ කරලා නැද්ද? 16ක්. දැන් දවසට දවස් 2යි නේද? නැත්තම් 3යි. දැන් මේ ළමයින්ට දවස් 14 සතියක් නේද තියෙන්නේ? 7 සතියක් නෙමෙයි. කාටවත් තේරෙන්නේ නැහැ. මේ අහිංසකව විඳින වදේ. බර නැද්ද? වැඩි නැද්ද? ඔබට දවස් 5 දරා ගන්න බෑ දෙකක් නිවාඩු ගන්නවා. ළමයා අදින්න ඕන දවස් 14 සතියක් දවස් 7ට. කොහෙද මේ යන්නේ? උගත් වෙයි බුද්ධිමත් වෙයි අසංවේදී මිනිස්සු හොරකම් කරයි, මරකම් කරයි, ජඩකම් කරයි, අමානව හිතවාදී නැති වෙයි. මේ කතාව මිනිත්තුවක් දෙකක් තුල කියන්නම් මම අදාළ නිසා. මේ සමාජයේ යථාර්ථය එලි කරපු කියමනක් මට මේ ළඟදී හම්බ වුණා. අහම්බෙන් මේක මට හම්බුනේ මොකද මම ශ්‍රවිදුස්සේ මාධ්‍යවල ප්‍රවෘත්ති බලන්න වෙලාවක් නැහැ. මේ ප්‍රධාන නළුවා රජයේ විගණකාධිපතිතුමා. එතුමන් දවසක් රැස්වීමකදී ප්‍රකාශයක් කරනවා. විගණනය කියන වචනේ දන්නව ඇති වාණිජ්‍යයන් හැදෑරුවා නම් දන්නවා තරමක් දුරට. අයවැය පිළිබඳ නිවැරදි වාර්තාව. වාර්ෂිකව රජයේ දෙපාර්තමේන්තුව තුළ අයවැය සිදු වන ආකාරය පිළිබඳ ගණන් හදලා බලලා මෙච්චරක් ගහලා කාලා තියෙනවා මෙච්චරක් වංචා කරලා තියෙනවා කියලා හරියට තොරතුරු සංඛ්‍යා ලේඛන සහිතව කියන්න පුළුවන් විගණනේ. අර වේදිකාවේ ඉඳගෙන මෙයා හොරා කිව්වට මේ වේදිකාවේ ඉඳන් අරයා හොරා කිව්වට ඔප්පු කරන්න බෑනේ. නමුත් අර විගණනාකාධිපතිතුමාට මේක කරන්න පුළුවන්. දැන් ඉතින් අපි මේ දත්ත ටික ගනිමුකෝ. බෞද්ධයෝ 80ක් නැත්නම් 70ක් කියමුකෝ. එන රාජ්‍ය සේවෙත් එහෙමනේ ඉන්නව ඇත්තේ. දැන් එතුමන් කියනවා මේ ලෝකේ රාජ්‍ය සේවයන් යම් තාක් රටවල් වල තියෙනවද? මේ රාජ්‍ය සේවවල පවතින රටවලින් දූෂිතම රාජ්‍ය සේවයන්ගෙන් එකක් තියෙන ශ්‍රී ලංකාවේ. මොකද්ද මේ කීවේ? මොකක්වත් නෙමෙයි ටයිකෝඩ් ගැලෙව්වා ඔක්කොගේම. අදින්නාදානා වේරමණී ශික්ෂාපදයට ගරු කරන්නේ නැහැ මුන් හොරකම් කරනවා කියලා මේ කීවේ. තේරුන්නේ නැද්ද ඒක? මේ රාජ්‍ය සේවයෙන් විතරක් විශාල හොරකමක් සිදු වෙනවා වංචාවක් සිද්ධ වෙනවා. දැන් කෝ බෞද්ධකම? මහත් වරු වෙනුවට මේ ආයතන වල මහත් හොරු ඉන්නා බව නේද මේ කීවේ? ඔබ ළඟ මේ අය ඉන්නවා නම් ඉස්සරහට මීටත් වඩා මහත් හොරු වැඩි වෙන්නේ නැද්ද මේ ධර්මේ නැතුව ගියාපුවාම? මේ රටක පරිහානිය නෙවෙයිද? අනාගත බුදුහාඳුරන්ගේ සාසනය නිවන් දැකලා මැරිලා නිවන් දැකලා මේ රට හදන්න බෑ. අද තමන්ට තමන් අවංක වෙන සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බලමින් කර්මක්ෂය කරන මිනිස්සු හැදුනොත් ඔවුන් හොරකම් කරන්නේ නැහැ, මැරකම් කරන්නේ නැහැ, බොරු කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ. ඔවුන් ඊර්ෂ්‍යාව, ලෝභය, දේශය, මෝහය අවියක් විදිහට අන් අයට එරෙහිව පාවිච්චි කරන්නේ නැහැ. එතකොට සාමය, සමගිය, සමාදානයනේ. තේ හරි රබර් හරි පොල් හරි විකුණලා අපිට ජීවත් වෙන්න හැකි අපනයන ද්‍රව්‍ය. නමුත් තනක් ගන්න බෑ ලෝකේ. අපි මේ අනිදුක්ඛානාත්මයේ ධර්ම සරණ කරගෙන මේ ලෝකේ සැනසෙල්ල ජීවත් වෙනවා කියලා වුන්ට පෙන්වුවත් ලෝකයට. ඒ සාම්පල් එක හොඳ නිසා වුන් ගෙනියන්නේ නැද්ද? දැන් සාම්පල් ගන්නවනේ අපේ රටින්. අරගෙන ඒක හොඳ නැහැ, ප්‍රමිතිය හොඳ නැහැ කියලා දාලා යනවා. බෞද්ධ සමාජයේ 80%ක් මත්පැන් බොන්නා වූ පිරිමි ඉන්න රටක බෞද්ධ සාම්පලයේ මොන ලෝකෙද ගන්නේ? උඹලා බුද්ධ ආගම අපට එපා කියනෝනේ. එයි මේක පාලනය කරගන්න බැයි නම් වෛද්‍යවරු පවා දන්නවා මත්පැන් පානය හොඳ නැහැ කියලා. ඉතින් බෞද්ධයෝ මත්පැන් පානය කරනවා උන්ට ප්‍රතිපත්තියක් නැහැනේ. ඒ බුද්ධ ආගම ලෝකෙට දීලා වැඩක් තියනවාද? හොඳයි අපි මත්පැන් පානය නවත්තලා දුරාචාරය නවත්තලා සංස්කාරයන්ගේ අනිත්‍යකානාත්මේ පාවිච්චි කරලා ලෝභ දේශ මොහ සංසිඳවා ගන්නවා නම් අපි සාමකාමී නැද්ද? අපි ධර්මයේ භාවිතා කරන අය වෙන්නේ නැද්ද? ඒ ධර්මයේ භාවිතේ උන්ට පේන්නේ නැද්ද මිනිස්සු නිවිලා ජීවත් වෙනවායි කියලා? ඒ සාම්පලයේ උන්ගේ රටට ආනයනය කරන්නේ නැද්ද? අපිට මේ ලෝකයේ විශිෂ්ටතම රට බවට පත් වීමට නම් ථෙරවාදී දර්ශනයේ ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන අපි හැදෙන්න ඕන.
හැදුනහම අපි රටයි ජාතියයි ආගමයි ඔක්කොම පරිස්සම් කරනවා. ලෝකෙටම අවශ්‍ය සාමපණිවිඩය දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඔය සම්මත බුද්ධ ආගමෙන් හරි ඔය කියන්නා වූ දාන සීල භාවනා වලින් හරි ශික්ෂාපද සංවරයෙන් හරි නෙවෙයි. ශික්ෂාපද සංවරයේ පිහිටා සිටමින් මෙතෙක් දක්වා විෂයාරස්ථාන මුල් කොටගෙන ත්‍රිපිටකය අපට පරිස්සම් කරලා දීලා තියෙනවා පූජනීය මහා සංඝරත්නය. උන්වහන්සේලා එක ඉගෙන ගත්තා හෝ භාවිතා කළා හෝ නැත. බුදුන් වහන්සේ ලිකලා වූ ධර්ම විනය කටපාඩමින් ගෙනත් පොත්පත් මගින් අද දක්වා අපට ගෙනත් දීලා තියෙන්නේ දුම් අල්ලලා වඳින්න නෙමෙයි කියවල බලලා පාවිච්චි කරන්න. දුම් අල්ලලා වැන්දහම මේක ආමිස පූජාවක් විතරයි වැඩක් වෙන්නේ නැහැ. අද කරන්නේ එහෙමනේ පොත කරේ තියාන යනවා පොත දුම් අල්ලලා වඳිනවා. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ ඇතුලේ තියෙන දේ අප වෙනුවෙන් පරිස්සම් කරලා දීලා තියෙන්නේ පූජනීය මහා සංඝරත්නයේ ඔබේ දායකත්වයට ඇතුළු. උන්වහන්සේලා ගාව මොන අඩුපාඩු තිබුණත් විවේචනය කරන්න එපා. මේ ධර්මයේ සුරක්ෂිත කරලා දීලා තියෙන්නේ පරිස්සම් කරලා ඔබේ අතට උන්වහන්සේලා. ඒ නිසා විවේචන වලට යන්න එපා. මේ මම දන්න කරුණක් තමයි මේ සසුන රැකිලා තියෙන්නේ ශික්ෂාපද විනය තුළ විනා ධර්ම විනයක් තිබිලා නෙවෙයි. ඔය හොඳටම ඇති ඔය ඉන්නෝ. ඔය විදිහට සංවර වෙලා. මොකද ධර්ම විනයෙන් තමයි පුද්ගලයෙක් හික්මෙන්නේ ඇත්තටම. නමුත් උන්වහන්සේලා ශික්ෂාපද විනය තුළ යම් මට්ටමකට රැකගෙන ඉඳලා තියෙනවා. ඒක ගරු කරන්න කාරණයක් නෙවෙයිද? මේ ධර්මයේ ඔබේ අතට ගෙනත් දීප එක අප්‍රමාණ වශයෙන් ගරු කරන්න කාරණයක් නෙවෙයි. මේ නිසා මීට වඩා සානුකම්පිතව සමාජය දිහා බලන්න. ඔබේ දරුවෙක් වැරද්දක් කළොත් ගහන්නේ නැහැ, බනින්නේ නැහැ, වැරද්ද හදාගන්න බලන අනුකම්පා කරනවා. ඔය දරුවම තමයි දුප්පත් පවුල් වලින් ශාසනයට අදාරන් එන්නේ. මොකද ධර්මයේ තේරුම් අරන් මහාන කරන අය අද නැහැනේ. ශාසනය රැකගන්න දුප්පත් පවුල් වලින් දරුවෝ අරන් එනවා. ඔව් හිතන් ඉන්නවද උන් සිවුරු පරවපුවම රහතන් වහන්සේලා වෙනවා කියලා. නෑ අර සෙල්ලක්කාරකම අර අයිස්ක්‍රීම් කන එක අර ක්‍රිකට් ගහන එක ඔවා සේරම තියෙනවා. මේවා විවේචනය කරන්න යන්න නැතුව සානුකම්පිත වෙන්න. මතක තබා ගන්න. ඔවුන්ට ආදරය දැක්වුවොත් ඔවුන් සසුනේ රැඳී සිටීවි. ඔවුන් අම්මලා තාත්තලා අතහැරලා ඉන්නේ. ඔවුන්ට ගොඩක් අම්මලා තාත්තලා ඉන්නවා නම් ආදරෙන් ඉදීවි. එහෙම නැත්නම් ඔවුන්ගේ දැක්ම පටු වෙනවා. මේ ශාසනය පැවිදි වෙච්ච අය මම හොදෙනෙක් කතා කරලා තියෙනවා. විශේෂයෙන් දුප්පත් පවුල් වල පැවිදි වෙන දරුවෝ. මොනම මහානකමේ සුදුසුකමක්වත් නෙවෙයි නැති බැරිකම විතරයි සුදුසුකම. මේ මහාන වෙලා ඉන්නේ මොකටද? ඉගෙනගෙන ආර්ථිකයේ ගොඩ දා ගන්න ජොබ් එකක් ගන්න. පන්සලෙන් කාලා සිවුරු ඇරලා ගෙදර යන්න මේ මහාන වෙලා ඉන්නේ. ඒත් කමක් නැහැ. මොකද යහපත් මිනිස්සෙක් හැදෙනවනේ. ගෙදර ඉඳලා කාලා කන්නියෙක් වෙනවට ඉගෙනගෙන උගතෙක් වුණාම හොඳයි. එහෙනම් ඒකත් කමක් නැහැ. නමුත් මේක නෙවෙයි වෙන්න ඕනේ. බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ වටිනාකම වෙන්නේ ධර්ම විනය තේරුම් අරගෙන පිළිපදින ගමන් සමාජයට දෙන්න ඕන. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හදන්න ඕන ඔබ. මම මට විස්තර හුඟක් කියන්න තියෙනවා නමුත් දැන් කාලේ නැහැ. දැන් අවසන් කරන්න ළඟයි. ඊටු පද දෙක අපි කතා කරමු. මේ අමතර කතාවක් මම ඔබට මතක් කළේ. ඒ නිසා මේ දරුවන්ගේ ලෝකෙට ඉතා ඉක්මනින් ධර්මය ගෙනියන්න ඕන. අවුරුදු 70 80න් පස්සේ අම්මලාට ධර්මය දීලා මේ රට හැදෙන්නේ නැහැ. මම ඔකට උදාහරණයක් කියනවා. ඒක තේරුම් ගන්න කියන්නම්. එතකොට හොඳට තේරෙනවා අපට. අපි ගමු පොල් පරිේෂණ ආයතන තියෙනවා. ලුණුවිල තියෙනවා. තැන් අයිරවෙනි ගොල්ලේ තියෙනවා. තව කොහේ හරි ඇති. ඔවුන් මේ පොල් ගස් වලට පෝර දාලා අස්සන්න වැඩි කරන ක්‍රමෝපායන් හොයනවා විශේෂඥයෝ. හොයාගත්තා එකේ මොකෝ පෝරක්. ඊට පස්සේ මේ ප්‍රමාණය මේ මාස 3ට මේ ගසට යෙදීම හොඳයි කියලා නිර්දේශ කරලා වෙළඳ පොළට පෝර නිකුත් කරනවා. දැන් මේ පෝර අරන් ගිහින් අපි කනාටු ගහකට පෝර දානවා. අස්සන්න වැඩි වෙයිද? නෑ ගහ කොළ පාට වෙනවා විතරයි. අස්සන්න වැඩි වෙන්න ඕන නම් මොනවටද පෝරද? මැරිච්ච පොල් ගහකට දැම්මම අස්සන්න වැඩි වෙනවද? නෑ කිසිම වැඩක් වෙන්නේ නෑ. හොඳයි අපට අවුරුදු 5 10 අපට කියන්නේ නාගුල්ද නෑගුල්ද මන් දන්නේ නැහැ වචනේ පාවිච්චි වෙන හැටි පොල් ගහකට පෝර දැම්මොත් පොල් ඉත්තෙකෙඩි 10 නම් 20 වෙන්නේ නැද්ද? මේ සමාජයට පොල් අස්සන්න වැඩි කරන්න නම් නෑගුල් ගස් වලට පෝර දාන්න ඕන. අනිත්‍යවත සංඛාරා පෝර දාන්නේ කාටද? මරුණෙන් පස්සේ මේ ගියායට. අවුරුදු 70 80න් පස්සේ තමයි පාඨසිල් සමාදන් වෙලා ඒගොල්ලන්ට පෝර දාන්නේ. අර අවුරුදු 5 10 15 පොල් ගස් ආයල යනවට පෝර වැටෙන්නේ නැහැ. මොකද්ද මම මේ කිව්වේ? මේ සමාජයේ හොඳ යහපත් ප්‍රතිඵලයක් ලබන්න නම් දරුවන්ට ධර්මයේ දෙන්න ඕන. අවුරුදු 15 20 පොල් ගස් නෑබුල් පොල් ගස් කියන්නේ මම ඒවා. ඒවට තමයි අනිදුක්ඛානාත්මය දෙන්න ඕන. ඔබවත් ඉගෙනගෙන ඔබේ පෞල් ජීවිතයේදී ඔබේ රාජකාරී ජීවිතයේදී ඔබ මේ දරා ගැනීමේ ශක්තිය පෙන්වන්නට ධර්මයේ සරණින් මේ අවුල් හදාගන්න නැතුව ඉන්න පුළුවන් කියලා.
පෞල් ජීවිතය අවුල් කරගන්න නැතුව ඉන්න පුළුවන් කියලා. ඒ ඔබගේ සංසුන් ස්වභාවය අනිත් අයට ආදර්ශයක් වෙනවා. කොහොමද මෙහෙම ඉන්නේ? නිවිලා ඉන්නේ කොහොමද? ධර්මයේ සරණින්. ඒක වුණ ආදර්ශයට කරගෙන ඒ පාරේ යන්නේවි. එහෙමයි මේකේ ප්‍රතිඵල තමන් ගෙදර දොරේ හැසිරීම රටාවේදී පෙන්වන්න ඕන පරිවර්තනීය වෙනස. අපි ඒකට මොකද්ද කියන්නේ? තථාගතප්පේ දස ධම්ම විනයස්ස දේශිතස්ස විඤ්ඤාතස්ස. ධර්ම විනය දේශනා කරන කෙනෙක් ආශ්‍රයෙන් ධර්ම විනය දැනගන්න ඕන. අන්න මේ සමාජයේ ගයක් පාසා පන්සලක් පාසා ආරණ්‍යයක් පාසා අපිට මේ තුන්වෙනි මැණික් හදන්න පුළුවනි නම් එහෙනම් මැණික් පුරයක් වෙනවා අපේ රට. මේ කතා කරන්නේ රත්නපුරේ ජේම්ස් නෙමෙයි බුදු සාසනේ මැණික්. හරිද? මේ බලපුවම අපේ රට මැණික් නැති වලක් නැහැ නිකන්. මැණික් ටික උඩ දාලා ඉවරයි. ඊට පස්සේ ඒක මැණිකක්වත් නැහැ මේකේ. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ? දැන් යනවා හතරවෙනි මැණික හොයාගන්න. තථාගතප්පේ දස ධම්ම විනයස්ස දේශිතස්ස විඤ්ඤාතස්ස ධම්මානුධම්ම පටිපන්නෝ පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. බුදු මැණික පහළ වෙලා ධර්ම විනය දේශනා කළා. ධර්ම විනය කාගෙන් හරි අහලා දැනගන්න ඕන තුන්වෙනි මැණික වෙනවා. ධර්ම විනය දැනගත්ත පුද්ගලයා ධර්ම විනය හැසිරෙනවට කියනවා ධම්මානුධම්ම පටිපදාව. අර සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා කර්මක්ෂය කරනවට තමයි මේ ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ. අන්න රට හදන මිනිස්සු අන්න රට හදන්න ඕන හතරවෙනි මැණික්. මේ හතරවෙනි මැණික් මේ රටේ හදන්න ඕන අද වර්තමාන සමාජයේදී. ඒ ටික සම්පූර්ණ වෙනකොට කතඤ්ඤූ කතවේදී පුද්ගලයෙක් ලෝකෙ බුහු වෙයි. ඒ ගැන අපි අද කතා කරන්න ඕනේ. ඔහුගේ තමයි සැබෑ කෘතඥභාවය පවතින්නේ. දැන් මේ සාරාන්දද සූත්‍රයේ සඳහන් මැණික් සම්බන්ධ කතාන්තරයේ ධර්ම විනය කොහෙද තියෙන්නේ? ධර්මයේ මූලික කොටගත්ත විනය නේද දේශනා කරන්න ඕන කියලා තියෙන්නේ. ධර්ම විනය නේද බණ අහනවා කියලා අහන්න ඕන කියලා තියෙන්නේ. ධර්ම විනය නේද පිළිපදින්න ඕන කියලා තියෙන්නේ. දැන් පිළිගන්නවද ඔබට තියෙන ධර්මයේ නැති විනයක් කියලා? ඕකයි මට කියන්න ඕන. අවසන් කතාව. මේක මතක හිටින්න කියන දෙයක්. මේ සමාජයේ භාවනා තියෙනවා. ඒ ඔක්කොම ධර්ම විනය නැති කර්මස්ථාන. දැන් පවත් කර්මස්ථානයක්, පිනත් කර්මස්ථානයක්, ධානයක් කර්මස්ථානයක්, කර්මස්ථාන වලට හම්බ වෙන විපාක. බුදුහාමුදුරන්ගේ භාවනාව කර්මස්ථාන නෙමේ කර්මක්ෂය කරන ස්ථාන. කර්මක්ෂය කරන කර්මස්ථාන භාවනාව එක එක්කෙනාට තියෙන්න පුළුවන් 50ක් 60ක් 70ක්. ඒකට ධර්මයේ ඕන නැහැ. ඒකෙන් ලැබෙන්නේ ධාන කුසල් ධානෙන් පරලෝ ගිහිල්ලා රූපී අරූපී බඹතල වල යන්න ඇරලාම ඊට එහාට ඒක ලැබෙන පාරක් නැහැ. මන්දයත් එහි ධර්මයේ නැහැ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය නැහැ. පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මයට ස්ත්‍රී පුරුෂ භාවයක් ගිහි පැවිදි භාවයක් නැහැ. ඔක්කොටම එක භාවනාවයි. විදසුන් වඩනවා කියන එකේ තේරුම ඒකයි. කර්මක්ෂය කිරීමේ කර්මයේ ඔක්කොටම එකයි. සාක්ෂියක් වශයෙන් මේ කතාව කියමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. සද්ධර්ම රත්නාවලියේ තියෙන ඔබ දන්නා වූ උපාසිකාවකේ කතාවක්. මේක හැමදාම අලුත් අයට කියන්නේ. පරණ අය දන්නවා. ඇගේ නම මාතික මාතාව. ඈ දවසක් නිරද්දිග වඩින ස්වාමින් වහන්සේලා 39ක් දකිනවා. ඇතරිල්ලක් කියලා වැඳලා ආරාධනා කරනවා කොහොමත් යන්න එපා මගේ ගම ඉඩ තියෙනවා මම ඔබ වහන්සේලාට නවාතැන් පහසුකම් සලසා දෙන්නම් කියලා. ගමට ගිහින් ඥාතීන්ට කියලා 30 දෙනා වහන්සේට දිවාරය ස්ථාන සක්මන්මලු අවශ්‍ය නම් එහෙම නැත්නම් නානකුට නැත්නම් ඇසකිලි පහසුකම් ආවාස ඉදි කරනවා. ඉදි කරලා පූජා කරනවා. පූජා කරලා කැපකරුවෙක් තබලා ගමට යනවා. අම්මා පිරිසත් එක්කලා. නායක ස්වාමින් වහන්සේ 30 දෙනාගේ ප්‍රධානියා කියනවා අපට බිහිකල අම්මා නම් මේවා හදලා දෙන්න ඕන බිහිකල අම්මා නෙමෙයි මේ හදලා දුන්නේ. එබැවින් අපි ධර්මයේ හැසිරෙන්න අප්‍රමාද වෙන්න ඕනයි කියලා. 30 දෙනා වහන්සේ 30 පොලකට යනවා. අම්මට හිතෙනවා මොකද කරන්න කියලා බලන්න එන්න. එදා තියෙන ගිලම්පසක් හදාගෙන එන්න ඇති ආපහු උන්වහන්සේලා නැහැ. කැපකරුගෙන් අහනවා කොයි කියලා. තමන්ගේ තැන්වල ඇති කියලා කියනවා. මට බලන්න ආසයි එහෙනම් ගෙඩිය ගහලා කැඳව ගන්නයි කියනවා. පන්සලේ ගන්ටාර ආරණ්‍යයේ ගෙඩිය කියන එකෙන් කැඳවීමේ සංඥාවක් තියෙනවා. කැඳ, දාණය, අමුත්තන් මුණ ගැසීම, ගිලම්පස කැඳවීම සංඥා ගණන දන්නවා ඇති ඔබ හැමදෙනා. කැඳවීම සංඥාව නිකුත් කළා 30 දෙනා වහන්සේ පාරවල් 30කින් එනවා. සන්නිපාත ශාලාවට. ගිලම්පසට පිළිගන්නලා වාඩිලා ඉන්න ගමන් මේ අම්මා නොදන්නකමට ප්‍රශ්නයක් අහන මේ නොදන්නකමේ ප්‍රශ්නේ හරි බරපතලයි තේරුම් ගන්න. ඔබට මේක තුල රහසක් තියෙනවා. ප්‍රශ්නේ ඔබ වහන්සේලා තැන් තැන් වලට මොකද කරන්නේ? ඒ නොදන්නකමේ ප්‍රශ්නේ හැටි. ඇයි තුමේ මොකද දැනගෙන හිටියේ නෑ? උත්තරේ අපි මහානකම් කරනවා. 30 දෙනා වහන්සේගේ උත්තරේ අපි මහානකම් කරනවා. ඒ මහානකම් කරන් කියනවා කියන්නේ ඉදිකට්ටක් කරන් දිවුරක් මහනවා කියන එක එහෙම නෙමෙයි.
ඒ වචනේ ලිහලා දෙන්න ඕනේ එතුමියට. මොකද්ද මහානකම් කරනවා කියන්නේ? මහානකම් කරනවා කියන්නේ තිලකුණු වඩනවා. මේ 30 දෙනා වහන්සේගේම උත්තරය තිලකුණු වැඩිම නම් කෝ එක එක්කෙනාට එක එක භාවනා. මම ආනාපානසතිය, මම ඉරියව්පතනේ, මම පිළිකුල් භාවනාව, මම බුද්ධානුස්සතිය, මම මෙත්තානුස්සතිය. අද කී දෙනෙකුට භාවනා කීයක් තියෙද? ඔය බණ දන්නේ නැති අයගේ භාවනාව ඔක්කොම කෙලෙස් යටපත් කරන ඒවා. සමත කර්මක්ෂය කිරීමේ කර්මය ඕවය නැහැ. ඒක තේරුම් ගන්න. මේ 30 දෙනා වහන්සේටම තිබුණේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම බව මේ කතාවේ තියෙනව නේද? ඒ විතරක් තව එහාට හොඳ කතාවක් තියෙනවා ඒකේ. ඒ මහානකම අපිට කරන්න බැරිද? අම්මහනවා. ඕක ගෙදරින් නම් කරන්න බෑ. ගිහින් මේ පේත වස්තු බලාපන් කියලා පේත වස්තු පත දුන්නේ නැහැ. පුළුවෙනි කියලා වදාලා. එහෙනම් කියලා දෙන්නකෝ. අන්න ධර්ම දේශනා කරමින් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි අම්මට කියලා දුන්නා. උන්වහන්සේලා සෙනසුනේ තෙලකුණු වැඩුවා. අම්මා ගෙදර ගිහින් ගෘහණියක් මවක් බිරිඳක් වශයෙන් ඒ කටයුතු කරමින් තෙලකුණු වඩන්න ඇති. කතාවේ පෙන්වන්නේ කාමරාග ව්‍යාපාද තුනී කරගෙන විනාශ කරගෙන අනාගාමී වුණේ ස්වාමින් වහන්සේලාට ඉස්සරලා අම්මා කියලා. ස්වාමින් වහන්සේලාගේ පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මය නෙමෙයිද උපාසකම්මටත් භාවනාව උනේ? මේ ධර්මයේ තේරුම් ගත්තාට පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මය හැර කර්මක්ෂය කරන්න වෙන කර්මයක් නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මය හැමෝම ඉගෙන ගන්න ඕන. ඉන්න තැන Tamanගේ යහපත් දේවල් කරමින් මේ කර්මය කරන්න ඕන. මේක තමයි තනියෙන් කරන්න පුළුවන් සම්බුද්ධ ශාසනයේ එකම විනය කර්මය. අනික හවුලිකරණේවන්නේ නේ. හවුලිකරණේව කරන්න වෙලා තියෙන තනියෙන් කරන කර්මය දන්නේ නැති නිසා. මේකට ඇඳුම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තනියෙන් මේ ධර්ම විනය හැසිරෙනකොට කර්මක්ෂය වෙනවා. ඔබ ඉතිරි වේවි. ලෝභයේ දේශේ මොහේ ඔබ ළඟින් මිය ආවි. ලෝභයේ දේශේ මොහේ නැතුවම ඔබ ළඟ නිවුණ පුද්ගලයෙක් ඉඳීවි. මේ ලෝභයයි මම, දේශයයි මම, මෝහයයි මම, මම නැත්නම් මම නැති මමත්වයක් තියෙවි. අහංකාරය නැති, මම කොට ගැනීමක් නැති, පුද්ගල ස්වභාවය නැති පුද්ගලයෙක් ඉඳීවි. ඒ පුද්ගලයා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා වලට කම්පා වෙන්නේ නැතුව නිවුණු සංසන ජීවිතයක් ගත කළාවි. ඔහුට යන්න පරලොවක් නැහැ. මොකද වෙන කර්ම නැහැ. ඔහු කර්මක්ෂය කිරීමේ කර්මය සම්පූර්ණ කරපුවාම පරලොව නොවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මතක තබා ගන්න. අපි සාරාන්දද සූත්‍රයේ උදව් කරගෙන තථාගතයන් වහන්සේ නැමැති බුදුමැණික තථාගතයන් වහන්සේ ලෝට හෙළි කළා වූ ධර්ම දේශනා කිරීමේ යුතුයකම හේවත් දෙවෙනි මැණික ධර්ම විනය දේශනා කරන කෙනෙක් අහලා ධර්මයේ තේරුම් ගැනීම ඔබේ යුතුයකම හේවත් තුන්වෙනි මැණික ධර්ම විනය තේරුම් අරගෙන පිළිපැදීම හේවත් හතරවෙනි මැණික මෙන්න මේ මැණික් ටික මේ රටේ හදන්න ඕන. බුදු මැණිකෙන් මෙහා පැත්තට අනික් මැණික් නැතුව ගිය එක තමයි මේ බරපතල අපරාධය. මේ මැණික් ටික අපව හදන්න පුළුවන් නම් අපට ඒ තමයි සම්බුද්ධ ශාසන ප්‍රබෝධය. ඔබට ශක්තියක් ධෛර්යයක් ලැබෙන්න වෙනවා. මෙබැවින් මම මේ දවස මුලින් පටන් අරන් අග දක්වා එකම ධර්ම දේශනාවකට සියල්ල ගලපනු ලැබුවා. ඔබට ඒ සඳහා ස්ථානය ලබා දුන්නා ස්වාමින් වහන්සේ. ඔබට ඒ සඳහා මගේ සිරිමල්වත් මහත්මයා හිතවතා ආහාර සමග පහසුකම් ලබා දුන්නා. එතුමන් මට අන්තර්ජාලයෙන් හම්බ වෙන්නේ නැති. එතුමන් මගේ බණ කලක් තිස්සේ අහනවා. එතුමන් ඒකේ රසය විඳිනවා. එතුමන්ට තියෙනවා එතුමන්ට තියෙන වත්කමට අනුව මේ ධර්මය සමාජයට දෙන්න ඕන. ඒ සඳහා හොඳම තැන වශයෙන් එතුමන් Tamanගේ ගම තෝරාගත්තා. මට ආරාධනා කරලා මේ නිවාඩු දවස වෙන් කරගත්තා. අනාවැකියකුත් තියෙනවා. 2019 ජනවාරියේ සිට 3 වෙනි සෙනසුරාදා උදේ 9 සිට 11 දක්වා කළුතර බෝධිය ළඟදී මම හිතන්නේ වසර පුරා හෝ මුල් මාස 3 දැනට පැය දෙකේ ධර්ම දේශනා මගින් මට ඔබ හමු වෙන්න පුළුවන් වෙනවා නම් යෝජිතයි දැනට ස්ථිර නැහැ. අපි කර්මවාදීන් වෙනුවට කර්මක්ෂයවාදීන් බවට පත් වෙලා කර්මක්ෂය කිරීමෙන් ලබන්න පුළුවන් සැනසීම මේ ජීවිතේම ලබා ගන්නට අවශ්‍ය ප්‍රඥායස පහළ කරනන් ගන්නන් බවට පත්වීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපයෝගී වේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.